දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පාඩමේ කල්බදු ප්‍රමිතිය. එතන ශ්‍රී ලංකා ගිණුම් කරන වාර්තාකරණ ප්‍රමිත අංක 16 SLFRS 16 ප්‍රමිතියේ අවසාන පරිච්ඡේදය අපි පසුගිය ඒකක තුලින් ඒ කියන්නේ මූලික හඳුනා ගැනීම සහ අභ්‍යාස කළා. තව අභ්‍යාස කීපයක් මේ පරිච්ඡේදය තුලින් මේ ඒකකයේ තුලින් අපි අධ්‍යයනය කරමු. බලන්න අපි අභ්‍යාස 10ක් පසුගිය ඒකක තුලින් කතා කළා. තව අභ්‍යාසයක් බලන්න. මම ගණන කියවන හොඳට අහගන්න. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 11 හා 12 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ප්‍රශ්න දෙකකට පිළිතුරු අපෙන් බලාපොරොත්තු වෙනවා මේ තොරතුරු ආධාරයෙන්. මොනවාද තොරතුරු? ආයතනයක් විසින් මූල්‍ය කල්බදු ක්‍රමයේ යටතේ පහත සඳහන් කොන්දේසි මත යන්ත්‍රයක් මිලදීගෙන තිබෙනවා. කල්බදු කාලය වසර 3යි. රුපියල් 2,50,000ක වාර්ෂික කල්බදු වාරිකයක් වසර අවසානයේ ගෙවන්න ඕනේ. කල්බදු වාරිකයේ වටිනාකම 2,50,000යි. කල්බදු ගිවිසුමේ ගම්‍ය වන පොලි අනුපාතයේ 10%. පොලි අනුපාතය 10%යි. අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය කියන්නේ කල්බදු ගෙවීම් වල වර්තමාන වටිනාකම 6,21,735යි. 11 ප්‍රශ්නේ අහනවා මෙහෙම කල්බදු ගිවිසුම ආරම්භයේදී කල්බදු ගණන්කරුගේ පොත්වල කල්බදු වගකීම හඳුනා ගැනීම සඳහා ජර්නල් සටහන ලියන්න. කල්බදු වගකීම වාර්තා කරන ජර්නල් සටහන සමලක්ෂයක් අවශ්‍ය නැහැ කියලා කියනවා. 12 ඒකත් අයන නායන කියලා කොටස් දෙකක් තියෙනවා. අයන්න පළමු වසර සඳහා වන කල්බදු පොලිය ගණනය කරන්න. අයන පළමු වසර අවසානයේ කල්බදු වගකීම වටිනාකම කීයද? හොඳයි. අපි දැන් මීට අදාළ සිද්ධාන්තමය කරුණු ප්‍රමිතිය සඳහන් නිර්දේශයන් හඳුනාගෙන අවසానයි. දැන් බලන්න මේකේ ප්‍රශ්නෙට උත්තරේ අංක 1ට කල්බදු ගිවිසුම ආරම්භයේදීම කල්බදු ගැනුම්කරුගේ පොත්වල කල්බදු වගකීම වාර්තා කිරීමේ ජීවන සටහන. ඔබ දන්නවා ගැනුම්කාර පාර්ශවයේ ගනුදෙනු වාර්තා කරනකොට ඒ වාර්තා කරන එක දෙයක් තමයි කල්බදු වගකීම. කල්බදු වගකීම කියලා කියන තව ඉදින් කිව්වොත් මොකද්ද? කල්බදු වෙනුවෙන් ගෙවන වාරිකවල වර්තමාන අගය. දැන් මේ ගණනේ කියනවා මෙතින්නේ කල්බදු ගෙවීම් වල වර්තමාන අගය 6,21,725යි. යාර වට්ටම් සාධකයේ මත වට්ටම් කිරීමෙන් පසු ලබාගත වර්තමාන අගය. ඒක තමයි වගකීම. මූලික වගකීම නේද? කල්බද්ද ආරම්භයේදීම ඇතිවන වගකීම. කල්බදු වගකීම වාර්තා කරන්නේ කොහොමද? කල්බදු වගකීම කියන්නේ වත්කමේ පිළිවෙලින් කොටසක්. අනිත් පැත්තේ වගකීමක් නේ. භාවිත වත්කම් සහිත වගකීම්, භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුම හර නැත්නම් යන්ත්‍ර ගිණුම හර කල්බදු නැහිම ගිණුම බැර. අපි චරණ සටහන මෙහෙම ලියමු. මේ කරලියු භාවිත හිමිකම් සහිත වත්කම් වරහන්තර යන්ත්‍ර තමයි වත්කම නේද? ගිණුම හර ඉලක්කම කීයද? 6,21,725යි. භාවිත හිමිකම් සහිත වත්කම් ගිණුම නැත්නම් යන්ත්‍ර ගිණුම හර 6,21,725යි. කල්බදු නැහිමි ගිණුම බැර කිද වටිනාකම 6,21,725යි. ඔන්න ප්‍රශ්නේ පළවෙනි කොටසට දාලා උත්තරය. කල්බදු වගකීම වාර්තා කරන ආකාරය නේද? හොඳයි. ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා පළමු වසර සඳහා වන කල්බදු පොලිය. කල්බදු පොලිය හැම වෙලාවෙම ගණනය කරන්නේ කොහොමද? ගිණුම් වර්ෂයේ ආරම්භයේ තිබුණු කල්බදු වගකීමට පොලිය අනුපාතය වැඩි කරන්න ඕනේ නේද? ඒතර අපි ලියුම් පහලින් පෙර වැඩ පළමු වර්ෂයේ කල්බදු පොලිය කීයද? පළමු වසර ආරම්භයේ කල්බදු වගකීම මෙතින් පටන් ගන්නකොටම කල්බදු වගකීම කීයද? කල්බදු නැහිම ගිණුම බැර වෙච්ච ගාන 6,21,725යි. එහෙනම් 6,21,725ට වැඩි කිරීම පොලි අනුපාතය කීයද තිබුණේ? 10 නේද? මේ ගානේ තිබුණානේ කල්බද්දේ පොලි අනුපාතය කීයද? 10. එහෙනම් පළමු වසරේ පොලිය වෙන්නේ කීයද? 6,21,725ට 10ක්. ඒක 62,172 750යි. 62,172යි 750යි නේද? 750 මතක කළොත් 62,172යි නේද? එහෙනම් පළමු වසර සඳහා වන පොලිය රුපියල් 62,172යි.
අපි 750 අමතක කරමු. 750 ලියන්න පුළුවන් වුණා ඉතින්. හරිනේ? හරි. ආයන්න පළමු වසර අවසානයේ කල්බදු වගකීම්. ඒ කියන්නේ කල්බදු නැහිමෙන්ගේ ශේෂය. මේක සොයාගන්න මොකද කරන්න ඕනේ? අපි විවෘත කරමු පෙර වැඩවල ප්‍රණාංක 2 කල්බදු නැහිම ගිණුමක්. නැහිම ගිණුමට වාර්තා කරන තොරතුරු මොකද? 1 ගිණුම් කාල කියන්නේ කල්බද්ද ආරම්භයේදී මේ තියෙන කල්බදු වගකීම කීයද? 6,21,172යි නේද? 6,21,725 නේ. 6,21,725 වගකීම යන්ත්‍ර ගිණුම හර වෙනවා. වත්කම් ගිණුම හර කල්බදු නැහිමි බැර 6,21,725. අපි පහුගිය ඒකකයේ තුලින් අභ්‍යාස ගණනාවක් කළා මේ සම්බන්ධව. ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් හොඳට. ඊළඟට මේ ගිණුමට වාර්තා වෙන ඊළඟ මොකද්ද? වාර්ෂික වාරිකයේ ගෙවීම. කීයද වාර්ෂික වාරිකය? ඉතින් හැම වසරක වාරිකය රුපියල් 2,50,000යි. වාරිකය ගෙවුවාම මුදල් ගිණුම බැර කල්බදු නැහිමි හරනේ 2,50,000යි. ඊළඟට වාරිකය තුල අඩංගු පොලිය ගිණුමට මාරු කරන්නට ඕනේ. පොලිය අපි හොයාගත්ත කීයද? 62,172ක් නේ. කල්බදු නැහිමි බැර පොලිය ගිණුම හරනේ. එතන බැරන පොලිය කියලා 62,172ක් සතකාර අපි අමතක කරමු නේද? එහෙනම් වසර අවසානයේ කල්බදු වගකීම් වෙනුවෙන් නැහිමි ගිණුමේ අවසාන ශේෂය. කීයද බලන්න? 5,2,7යි 7,2,9යි 7,2,8යි 2,3යි 2,8යි 6 නේද? 5,2,7 7,2,9 7,2,8යි 2,3යි 6,83,897යි නේද? 6,83,897යි. તો බලන්න ශේෂය වෙනස කීයද බලන්න? 7යි 9යි 8යි 3යි 3යි 4යි. හරිද? 4,33,897යි නේද? බලන්න ගෙන ශේෂය ඊළඟට ගෙන ශේෂය 4,33,897යි. මොන කල්බදු නැහිමි ගිණුමේ ශේෂය. මේක තමයි අවුරුදු අවසානයේ වගකීම නේද? උත්තර ලියන රුපියල් 4,33,897යි. ඒ වගකීම මූලික තත්ත්ව ප්‍රකාශනයේ පිළිල කරනකොට ජංගම කොටස ජංගම වගකීම්, ජංගම නොවන කොටස ජංගම නොවන වගකීම් වල ඇතුළත් කළ යුතුයි. හරි. ඔය තමයි ඔය ප්‍රශ්නේ සඳහා වන පිළිතුර. පැහැදිලි නේද? ඔය ප්‍රශ්නාංක 10 සහ 11. අපි යමු ඊළඟ ප්‍රශ්නාංකයට. මම ගණන වරක් කියවනවා ගන්න. සීමා සහිත රේණුකා සමාගමේ වත්කමක් කල්බදු ක්‍රමයට අත්පත් කර ගන්නා ලදී. රේණුකා සමාගම වත්කමක් අත්පත් කර ගන්නවා කල්බදු ක්‍රමයට මූලික ගෙවීම රුපියල් 35,500යි කියලා කියනවා. මෙන්න එහෙම තොරතුරු ටිකක් ඔයාලට දෙනවා. වාරික 1 2 3 4 පොලිය සහ ණය කොටස. එක් වාරිකයේ තුල අඩංගු පොලියයි ණය කොටසයි වෙන් කරලා දීලා තියෙනවා. ඔබෙන් අහනවා කල්බදු ගැනුම්කරුගේ පොත්වල පහත සඳහන් දෑ ගණනය කරන්න. 1 කල්බදු වත්කමේ වටිනාකම කීයද? 2 දෙවන වසර අවසානයේ කල්බදු වගකීම කොපමණද? පිළිතුරු දෙකක් ඔබෙන් අපේක්ෂා කරනවා නේද? හොඳයි. දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු දීම සඳහා ඉස්සලාම ගණනය කරන්න වෙනවා. මොකද්ද? කල්බදු වත්කමේ වටිනාකම. කල්බදු වත්කමේ වටිනාකම ගන්න ආකාරය අපි පහුගිය ඒකකය තුලින් හඳුනාගත්තනේ. කල්බදු වත්කමේ වටිනාකම තමයි කල්බදු හිමිකම. දැන් භාවිත වත්කම් වල හිමිකම දැන් කල්බදු වත්කමේ සාධාරණගේ එක නම් වලින් හඳුනන්න පුළුවන්. කල්බදු වත්කමේ පිරිවැය එය සකස් වන සංරචකයන් මොනවද? මූලික ගෙවීම, කල්බදු වගකීමේ වටිනාකම සහ එම අවස්ථාවේ භාවිතයට පෙර දැරුණු ඍජු පිරිවැයන්. මේ ගණනේ කල්බදු වගකීම අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම මූලික ගෙවීමක් තිබෙනවා. මූලික ගෙවීමට අමතරව ඍජු පිරිවැයන් දරලා නැහැ නේද? එහෙනම් කල්බදු වත්කමේ වටිනාකම වෙන්නේ භාවිත හිමිකම් සහිත වටිනාකම වෙන්නේ මූලික ගෙවීමයි කල්බදු වගකීමයි එකතුව. අපි පහලින් ගණනය කරලා පෙන්නමු. පෙර වැඩ එක කල්බදු වත්කමේ වටිනාකම පිරිවැයනේ
ඒකට එනම් මේ දේවල් මූලික ගෙවීම කීයද රුපියල් 35500යි. ඊට පස්සේ කල්බදු වගකීම කල්බදු වගකීම කියන්නේ පොලිය හැර ගෙවිය යුතු වටිනාකම්නේ. ඒක පළමු වසර අවසානයේ මෙතන ණය කොටස. පළමු වසර අවසානයේ ගෙවන්න ඕනේ 76260ක් ණය මුදල. දෙවෙනි වසරේ කොට 85416යි, තුන්වෙනි වසරේ 95664යි, හතරවෙනි වසරේ 1,07,144යි. වාරිකය තුලට හැම වෙලාවෙම කල්බදු වාරිකයක් තුල අඩංගු වෙන ණය කොට සහ පොලිය. මුල් වාරිකවල පොලිය වැඩි, ණය කොටස අඩුයි. පොලිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා, ණය මුදල ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා වාරිකය තුල අන්තර්ගත කොටස නේද? ඒකට වෙන පොලිය එන්න අඩු වෙනවා. වාරිකයේ ණය ගෙවන පොලිය අඩු වෙනවනේ. හැබැයි පොලිය අඩු වෙනවා කියන්නේ ණය වාරිකය තුල අඩංගු ණය ප්‍රමාණය වැඩි වෙනවා නේද? එහෙනම් අපිට කල්බදු වගකීම කියලා ගන්න වෙන්නේ මෙන්න මේ ඉලක්කම් හතර එකතුව නේද? එයාට තියෙන මෙහෙම ණය කොටස, ණය මුදල, පළවෙනි වර්ෂය, දෙවෙනි වර්ෂය, තුන්වෙනි වර්ෂය, හතරවෙනි වර්ෂය නේද? මෙහෙම ගන්නම්. පළවෙනි වර්ෂය 76260යි. 76260යි. දෙවෙනි වසරේ 85416යි. තුන්වෙනි වසරේ 95664යි. ඉතින් මෙතන එකතු කරගන්න පුළුවන්. 4 1,07,144යි. 107යි 144යි. ඒකට පහසුවෙන් මෙතන එකතු කරගන්නත් පුළුවන්. right? හොඳයි. බලමු ඉලක්කම් එකතු කරලා කීයද කියලා ඉන්නේ. මම ගණන් කැන්සර් ආදාන එකතු කරන්න. 76260යි ධන 85416යි ධන 95664යි ධන 107යි 144යි. සමානයි 3,64,484යි. 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 දැන් මේ දෙකේ එකතුව තමයි කල්බදු හිමිකමේ වටිනාකම, කල්බදු වත්කමේ වටිනාකම. එකත් බලමු අපි කීයද කියලා. එකතු කරන්න පුළුවන් නේද? 4යි 8යි 5,9යි 5,9යි 6,3යි 9යි 3,99,984යි නේද? 8යි 5,9යි 4 පෙළිය 5,9යි 5,9යි 3,99,984යි. කල්බදු මුළු කල්බදු වත්කමේ වටිනාකම රුපියල් 3,99,984යි. කල්බදු වත්කමේ වටිනාකම. ඒක තමයි වත්කම ගලවන හර වෙන ගණන් නේද? මූලික ගෙවීම සහ කල්බදු වගකීම් වල එකතුව නේද? ප්‍රශ්නේ ආකරයෙන් අපෙන් අහනවා දෙවන වසර අවසානයේදී කල්බදු වගකීම කීයද? දෙවන වසර අවසානයේදී කල්බදු වගකීම හොයාගන්න නම් අපිට වසර දෙක සඳහා කල්බදු නැහිමි කිරීම විවෘත කරන්න වෙනවා නේද? අපි නම් විවෘත කරමු පෙර වැඩ. මෙරට අංක 2 කල්බදු නැහිමියෝ වසර දෙක සඳහාම හදන්න වෙනවා. පළවෙනි වසරේ මුලින්ම කල්බදු නැහිමි කිරීමට මොකද්ද වෙන්නේ? කල්බදු වගකීම. කීයද කල්බදු වගකීම? 3,64,484යි නේද? වත්කම් කිරීම හර වෙලා වත්කම් කිරීම හර කල්බදු නැහිමි බැරෙනවා 3,99,984යි. කල්බදු වගකීම. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ වාර්ෂික ගෙවීම. වාර්ෂික ගෙවුවා මුදල් කිරීම බැර කල්බදු නැහිමි හර වෙනවා. කීයද වාර්ෂිකය? පළවෙනි අවුරුද්දේ වාර්ෂිකය කියලා කියන්නේ ඉතින් මේ දෙක එකතුව පොලිය හා ණය කොටස එකතුව නේද? අපි බලමු නම් කීයද වෙන්නේ කියලා.
මෙහෙම ලියාගමු. පළමු වාර්කය සමාන වෙනවා මේ ඉලක්කම් දෙක එකතුවට නේද? පොලිය 43740යි පොලිය 43740 ධන ණය කොටස 76260යි 76260යි. බලමු කීයද උත්තරේ? පළමු වාර්කය වෙන්නේ 43යි 740යි ධන 76260 76260. तर පළවෙනි වාර්කයේ වටිනාකම 120000යි. तर පළවෙනි වාර්කය අපි ලියාගමු 120000යි කියලා නේද? මේ දෙක එකතු වෙන නේද? 120000යි. හරි පළවෙනි වාර්කයේ ගෙවුවම දෙසටහන මුදල් ගෙවීම බැර කලබදු 9 හර 120000යි. ඊළඟට පළවෙනි වාර්කයේ තුල අඩංගු පොලිය ගිණුමට මාරු කරන්න. පොලිය කීයද? 43740. පොලිය කලබදු 9 බැර වෙනවා පොලිය කියලා. පොලිය ගිණුම හරියනවානේ 43740යි. දැන් අපිට මේ ගිණුම තුලනය කළාම වෙනවා පළමු වසර අවසානයේ 9 විශේෂය. බලන්න කීයද කියලා. බැර එකතු බන්න 4යි 8 12යි 17 17 එකක් ඉතුරුයි 13 13 එකක් ඉතුරුයි 14 එකක් ඉතුරුයි 3 4යි. බැරපැත්ත එකතු 443724යි නේද? 443724යි 443724යි. බලන්න ගන්න පහළට ගෙන ශේෂය 1,20,000 අඩු වුණාම බලන්න වෙනස 4යි 2යි 7යි 3යි 3,23,724 නේද? ඊට ගෙන ශේෂය 3,23,724යි. ඔය පළවෙනි අවුරුද්ද අවසානයේ කල්බදු වගකීම. අපෙන් අහන දෙවෙනි වසර අවසානයේ කල්බදු වගකීමනේ. දැන් දෙවෙනි වසරේ වාර්කයේ ගෙවන්න ඕන. දෙවෙනි වසරේ වාර්කයේ ඇතුළේ මේ 1,20,000ම වෙන්න පුළුවනි. අපි නැවත චෙක් කරලා බලමු දෙවෙනි වසරේ ණය පොලියයි ණය මුදලයි ණය පොලියයි ණය කොටස එකතුව නේද? 34584 ධන 85416. ඔය දෙක එකතු අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනි. අර 1,20,000ක ණය වාර්කයේ සමාන හැම වෙලාවෙම ස්ථාවර වාර්කයක් වෙන්නේ. බලමු එනවද ස්ලයිඩ් 34584 34584 ධන 85416 85416 හරිනේ 1,20,000. සාමාන්‍ය ස්ථාවර වාර්කයක් වෙන්නේ. එහෙනම් දෙවෙනි වසරේ වාර්කයක් වෙන්නේ මේ ගානමයි. අපි මොනම් කලබදු 9 ගිණුමට හර කරමු. මුදල් කියලා 1,20,000ක්. ඊළඟට දෙවෙනි වසර දෙවෙනි වාර්කයේ අඩංගු පොලිය ගිණුමට මාරු කරමු. දෙවෙනි වාර්කයේ අඩංගු පොලිය කීයද? මෙතන මේ සටහනේ තියෙන පොලිය පැහැදිලිවනේ. දෙවෙනි වාර්කයේ අඩංගු පොලිය වෙනවා කීයද මෙතන? 34584ක්. 34584ක් මාරු කරන්න. 34584ක් නේද? 34584ක්. එතන බැරනවා පොලිය කියලා නේද? දැන් මේ ගිණුම තුලනය කළාම වෙන උත්තරය තමයි දෙවෙනි වසර අවසානයේ කල්බදු වගකීම. දැන් කල්බදු 9 විශේෂය. බලන්න කීයද උත්තරේ? 4 4 8යි 8 2 10 එකක් ඉතුරු 7 5 13යි 4 8යි 2 5යි 3,58,308යි නේ 3,58,308යි 3,58,308යි. බලමු ශේෂය නම් කියෙන්නේ කියලා 8යි 0යි 3යි 8යි 3යි 2යි 2,38,308යි. ඉහළට ගෙන ශේෂය 2,38,308යි.
ඔන්න දෙවැනි වසර අවසානයේ කල්බදු නහිමි ගිණීමේ ශේෂය කල්බදු වගකීම අපෙන් අහන්නේ දෙවැනි වසර අවසානයේ කල්බදු වගකීම උත්තරේ රුපියල් 2,38,308යි. ඉතින් උත්තරේ ගන්න මේ වගේ ගණන කිරීමක් කරන්න වෙනවා නේද? 308යි මෙතන. හරි නේද? ඔය තමයි ඔය ප්‍රශ්නේ සඳහා පිළිතුරු දෙකට උත්තරය. කල්බදු වත්කම් වටිනාකම සහ දෙවන වසර අවසානයේ කල්බදු වගකීමේ අගය. පැහැදිලි නේද? හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 14 මේ පාඩමේ සාකච්ඡා කරන අන්තිම අභ්‍යාසය. මම ගණන වරක් කියවනම් අහගන්න. සීමිත බණ්ඩාර සමාගම 2016 4 දින කල්බදු ක්‍රමයට මෝටර් රථයක් මිලදී ගත්තේය. ඒ සම්බන්ධයෙන් අදාළ තොරතුරු පහත දැක්වේ. මෝටර් රථයේ සාධාරණ අගය රුපියල් 23 ලක්ෂයයි. කියන්නේ මෝටර් රථයේ පිරිවැය. කල්බදු කාලය අවුරුදු 5යි මූලික තැන්පතුවක් නැහැ කියලා කියනවා. වාර්ෂික වටිනාකම රුපියල් 6,06,800යි. සෑම ගිණුම් වසරක් අවසානයේදී වාර්ෂිකය ගෙවන්න ඕන කියලා කියනවා. පොලි අනුපාතය වසරකට 10%යි. මෝටර් රථයේ ජීව කාලය අවුරුදු 5යි සුන්බුරණ අගය ලක්ෂ 3යි කියලා කියනවා. පැහැදිලිද? හොඳයි. ඊළඟට ඔබට කියනවා අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු වාර්තා කිරීම සඳහා 2017 3.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ ජර්නල් සටහන්. 2016 අප්‍රේල් 1 පටන් ගත්ත ගිණුම් වර්ෂය 2017 මාර්තු 31 ඉවර වෙනවා. මේ අවසන් වසරේ ජර්නල් සටහන් මේ ගනුදෙනු වාර්තා කිරීමේ ජර්නල් සටහන්. දෙක අදාළ ලෙජර් ගිණුම් තුන මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් අදාළ සටහන් සමග. දැන් ඔබ දකිනවා මේ ගණනේ තොරතුරු අනුව දැන් අපි ජර්නල් සටහන් තමයි මුලින්ම අහන්නේ. ජර්නල් සටහන් සඳහා වාර්තා කරන ගනුදෙනු මොනවද? එකක් වත්කමේ අත්පත් කරගන්න අවස්ථාවේ ඇතිවන ගනුදෙනු මොනවද? මූලික ගෙවීම්. මේ ගණන මූලික ගෙවීම් නැහැ. ඊළඟ කල්බදු වගකීම. තමයි මේ ගණන වත්කමේ සාධාරණයි කියලා කියන එක තමයි. ඊළඟට වත්කම අත්පත් කරගන්න අවස්ථාවේ දරන වෙනත් වියදම්. මේ ගණන ඒවා නැහැ. ඊළඟ පළමු අවුරුද්දේ වාර්ෂිකය ගෙවීම. ඊළඟ වාර්ෂිකය තුළ අඩංගු පොලිය ගැලපීම. ඊළඟ පළමු වසර සඳහා වත්කම් ක්ෂය කිරීම. ඔය ගණුදුන ටික තමයි ජර්නල් සටහන් වාර්තා කරන්න ඕන ජර්නල් තුල. අපි මුලින්ම ජර්නල් තුල වාර්තා කරලෙමු. දෙවනුව ලෙජර් රිපෝට්පත් කරමු. තෙවනුව මූල ප්‍රකාශ වල ඇතුළත් කරමු. හොඳයි. එහෙනම් ජර්නල් සටහන අංක 1 ගන්න. වත්කමේ සාධාරණ අගය. වත්කමේ සාධාරණ අගය ඔබට කිව්ව ගානේ පැහැදිලිව කීයද මේ තියෙන්නේ? 23 ලක්ෂය. සාධාරණ අගය හැදෙන්නේ කොහොමද ළමයි? මූලික ගෙවීම, ධන කල්බදු වගකීම, ධන ඍජු වියදම්. මේ ගාන මූලික ගෙවීමකුත් නැහැ, ඍජු වියදමුත් නැහැ. මේ ගාන සාධාරණ අගය වෙන්නේ මොකද්ද? කල්බදු වගකීම. 23 ලක්ෂයයි නේද? 23 ලක්ෂය නම් අපි වාර්තා කරනවා කොහොමද? මෝටර් සාධාරණ අගය මෙතන තව බිඳුවක් අඩු ඉස්සලකේ තිබුණා හරියට ගාන හරියට තිබ්බනේ. 23 ලක්ෂය මෝටර් රථ ගිණුම හර කල්බදු නැහිම ගිණුම බැර නේද? එන්න මෙහෙම මෝටර් රථ ගිණුම හර 23 ලක්ෂයයි. අපි දැන් දහස් වලින් හදන්න පුළුවන්. දහස් වලින් නැතුව හදමු මේ ගණන. මොකද මෙතන 800ක් තියෙන නිසා මම දහස් වලින් අයින් කරනවා. දහස් නැතුව හදමු 23 ලක්ෂයයි. කල්බදු නැහිමේ බැර. කල්බදු නැහිමේ ගිණුම බැර වෙනවා 23 ලක්ෂයක් නේ. සලක්ෂය ගන්න ඕනේ. කල්බදු මෝටර් රථයේ සාධාරණ අගය සටහන් කිරීම. ඔන්න පළවෙනි ගණුදුර වාර්තා කළා. එතකොට මූලික ගෙවීමකුත් නැහැ, ඍජු වියදමුත් නැහැ. ඊළඟ දෙවෙනි ගණුදුර වෙන්නේ වසර අවසානයේ ගෙවන වාර්ෂිකය. දෙවෙනි ගණුදුර වෙන්නේ වසර අවසානයේ ගෙවන වාර්ෂිකය නේද? දැන් මම මේක වෙන පාරකින් ලියන්නම් මේක කොට නිසා. කීයද වාර්ෂිකය? රුපියල් 6,06,800. වාර්ෂිකය කියුවාම මුදල් ගිණුම් බැර කල්බදු නැහිමි හර නේද? මම ලියනවා කල්බදු නැහිමි ගිණුම හර වෙනවා 6,06,800ක්. නේද? 6,06,800යි මුදල් ගිණුම බැර 6,06,800යි. සලක්ෂය තමයි කල්බදු
පළමු වාරිකය ගෙවීම. ඊළඟට තුන්වෙනි සටහන වෙන්නේ වාරිකය තුල අඩංගු පොලිය. වාරිකය තුල අඩංගු පොලිය ගන්න දීලා නැහැ. නමුත් අපිට හොයාගන්න පුළුවන් පොලිය හොයාගන්න කොහොමද දීලා නැත්නම්. ගිණුම් වර්ෂයේ ආරම්භයේ කල්බදු වගකීමට පොලිය අනුපාතය අනුව ගණන් කරලා ගන්න නේද? ඒතර අපිට පුළුවන් වෙනම් පෙරවැඩ ලියන පහලින් පෙරවැඩ 1 පළමු වර්ෂයේ පොලිය කීයද? ගිණුම් වර්ෂයේ ආරම්භයේම කල්බදු වගකීම කීයද? 23 ලක්ෂය නේ. 23 ලක්ෂයට 10%ක්. පොලිය අනුපාත 10% නේ. උත්තරේ 2,30,000 නේ. පළමු අවුරුද්ද පොලිය 2,30,000. 23 ලක්ෂයට 10%ක්. කල්බදු වගකීම 23 ලක්ෂයෙන් 10%ක් 2,30,000 දිසටාන කල්බදු නැහිම ගිණුමට දැන් හර වෙලා තියෙන පොලිය නේද? කල්බදු නැහිම ගිණුම බැර කරලා පොලිය ගිණුම හර වෙනවා නේ. එහෙම ලියනවා. කල්බදු පොලිය ගිණුම හර 2,30,000යි කල්බදු නැහිම ගිණුම බැර 2,30,000යි. සලක්ෂ ලියන්න ඕනේ. පළමු වර්ෂයේ කල්බදු පොලිය ගැලපීම. ඊළඟ හතරවෙනි සටහන තමයි අවුරුද්ද අවසානයේ වත්කම ෂෙයා කරන්න ඕනේ. ෂෙයා වාරිකය හොයාගන්න ඕනේ නේද? ෂෙයා වාරිකය අපි හොයාගමු. ඊළඟ පෙරඩංක 2 වාර්ෂික ෂය ඒ කොහොමද ගන්නෙ? තමනයි වත්කමේ පිරිවැය ඍණ සුන්බුන්නගය බෙදීම ඵලදායී ජීවිත කාලයනේ. පිරිවැය කේදාවේ 23 ලක්ෂයයි ඍණ සුන්බුන්නගේ ගාණ කිව්ව මෙතන ලක්ෂ 3යි. බෙදීම ඵලදායී ජීවිත කාලයත් ගාණ කිව්වා. කීයද අවුරුදු? ඵලදායී ජීවිත කාලෙ මෙතන මොකට අවුරුදු 5යි. එතකොට 23 ලක්ෂයෙන් 3 ලක්ෂයක් ගියාම 20 ලක්ෂයයි 20 ලක්ෂය බෙදීම 5. උත්තර කී දෙන්නේ? 20 ලක්ෂය 5න් බෙදුවම කී දෙන රුපියල් ලක්ෂ 4යි නේද? ෂෙයා වීම රුපියල් ලක්ෂ 4යි. වත්කමේ වාර්ෂික ෂෙයා රුපියල් ලක්ෂ 4යි. දිස්සටහන මොකද්ද? මෝටර් රථ ෂෙයා කිරීම හර රථ සමුච්චිත ෂෙයා කිරීම බැර නේද? මෙහෙම ලියමු ජර්නලේ. මෝටර් රථ ෂෙයා කිරීම හර ලක්ෂ 4යි. රථ සමුච්චිත ෂෙයා කිරීම බැර ලක්ෂ 4යි. සලක්ෂ ලියා ගන්න. මෝටර් රථයේ පළමු වර්ෂයේ ෂෙයා වාර්තා කිරීම. ඔන්න පළමු වර්ෂයට අදාළ ගනුදෙනු වාර්තා කිරීම සඳහා වන ජර්නල් සටහන්. වත්කමේ සාධාරණ ගේ වාර්තා කළා, වාරික ගේ වාර්තා කළා, වාරික දොරණක පොලිය වාර්තා කළා, ෂෙයා වීම සටහන් කළා. හොඳයි. දැන් අපි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අපෙන් අහලා තිබුණේ ජර්නල් සටහන නේද? දැන් අපි ජර්නල් සටහන වාර්තා කළා. ජර්නල් සටහන් 4ක් ආවා. ඒක වාර්තා කිරීම කළා. ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපෙන් අහන්නේ ලෙජර් ගිණුම්. අපි නම් ලෙජර් ගිණුම් විවෘත කරමු. මෙන්න මේ ආකාරයට ලෙජර් ගිණුම් ඕන කරනවා. මෝටර් රථ ගිණුම ඒ වගේම කල්බදු නැහිම ගිණුම රෝල් කරගන්න. ඊට අමතරව ඕන කරනවා කල්බදු පොලිය ගිණුම, මෝටර් රථ ෂෙයා ගිණුම, ඊටත් අමතරව මෝටර් රථ සමුච්චිත ෂෙයා ගිණුම. කොහොම ලෙජර් ගිණුම් 5ක් ඕන කරනවා. හරි නේද? මෝටර් රථ ගිණුම, කල්බදු නැහිම ගිණුම, කල්බදු පොලිය ගිණුම, මෝටර් රථ ෂෙයා ගිණුම, මෝටර් රථ සමුච්චිත ෂෙයා ගිණුම. ලෙජර් ගිණුම් 5ක් ඕන කරනවා. හරි. අපි දැන් වාර්තා කරමු ගනුදෙනු එකින් එක. ජර්නල් බලන් පිටපත් කරන්න පුළුවන්. පළවෙනි එක
මෝටර් තකිරීම හර 23 ලක්ෂයයි කලබදු 9 මිගිරීම බැර 23 ලක්ෂයයි නේද? හරි වාර්තා කරමු. මෝටර් තකිරීම හර 23 ලක්ෂයයි කලබදු 9 කියලා කලබදු 9 මිගිරීම බැර මෝටර් අත කියලා 23 ලක්ෂයක්. උන පළවෙනි ජල සටහන පිටපත් කළා. දෙක මොකක්ද තියෙන්නේ? කලබදු වාරිකය නේද? කලබදු 9 මිගිරීම හර 6,06,800යි මුදල් කිරීම බැර නේද? මුදල් කිරීමක් අපෙන් අහලා නැහැ. කලබදු 9 මිගිරීම හර 6,06,800යි මුදල් කියලා මුදල් කිරීමක් විවෘත කරන්න මුදල් කිරීම බැර කරන්න තිබුණා. අපි මුදල් කිරීමක් විවෘත කරේ නැහැ නේද? 6,06,800ක් මුදල් කියලා. මුදල් කිරීම බැර. තුන්වෙනි සටහන වෙන්න ඕනේ මොකද්ද? කලබදු වාරිකය තුල අඩංගු පොලිය 2,30,000යි පොලිය. පොලියේ ණය කලබදු 9 මිගිරීම බැර පොලිය ගිරීම හරනේ කලබදු 9 මිගිරීම බැර කරමු පොලිය කියලා 2,30,000ක් කලබදු 9 මිගිරීම බැර 2,30,000ක් කලබදු පොලිය ගිරීම හර කලබදු පොලිය ගිරීම හර කරමු 2,30,000ක් කලබදු ණය හිමි කියලා. ඊළඟ සටහනේ මොකද්ද? මේ අවුරුද්දේ පළමු වසරේ ඡය කීත ඡය රුපියල් 4,00,000යි. නැත ඡය ගිරීම හර සමුච්චිත ඡය ගිරීම බැරනේ. නැත ඡය ගිරීම හර 4,00,000ක් සමුච්චිත ඡය කියලා. සමුච්චිත ඡය ගිරීම බැර 4,00,000ක් නැත ඡය කියලා නේද? සමුච්චිත ඡය ගිරීම බැර 4,00,000ක් රත ඡය කියලා. ඔන්න අපි ජල සටහන් හතර පිටපත් කරා ගිණුම් වලට. දැන් තුලනය කිරීම කරමු. තුලනය කිරීම හෝ පියවීම කරමු නේද? මෙතෙන්දී අපිට පුළුවනි ප්‍රශ්නේ ඊළඟ කොටසත් ඒකම රූල් කරගන්න. ඒතර අපිට පියවනකොට ඒ ගාම පියවීම කරන්න පුළුවන්. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහලා තිබෙන මූල ප්‍රකාශ උද්ෘතයන්. මූල ප්‍රකාශ උද්ෘතයන් තුල දක්වන වෙනවා එකක් ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයේ රතශය දානවනේ බෙදහැරීම වියදම් පොලි දානවනේ මූල වියදම් බෙදහැරීම වියදම් සහ මූල වියදම් කියන කොටස් දෙක පෙන්වන්න වෙනවා උද්ෘතයන්නේ එතකොට මේ මූල ප්‍රකාශ උද්ෘතයන් නේද මූල ප්‍රකාශ උද්ෘතයන්නේ ඒ අර්ථයේ ආදායම් ප්‍රකාශනය ඒ වගේම මූල තත්ත්ව ප්‍රකාශනයත් ඕන කරනවා මූල තත්ත්ව ප්‍රකාශනය අපිට කොටස් තුනක් පෙන්වන්න පුළුවන් ජංගම නොවන වත්කම් ඒ වගේම ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් ඔබ දන්නවා මූල තත්ත්ව ප්‍රකාශනයේ හදනකොට ජංගම නොවන වත්කම් වල වත්කම් කල්බදු වත්කම් දාන්නේ කොහොමද දේපල පෙරේත උපකරණ යටතේ නෙමෙයි පහලින් භාවිත හිමිකම් සහිත වත්කම් වශයෙන් නේද ඒකේ සංයුතිය සටහනක් වශයෙන් පෙන්වන්න ඕනේ අපි දන්නවා කලින් අභ්‍යාස වල අපි කළා ජංගම නොවන වගකීම් වලයි ජංගම වගකීම් වලයි පෙන්වන්න ඕනේ කල්බදු වගකීම. ඉදිරි වර්ෂය තුල ගෙවිය යුතු ප්‍රමාණය කල්බදු ජංගම වගකීම් වල ඉදිරි වසරෙන් පසුව ගෙවිය යුතු ප්‍රමාණය ජංගම නොවන වගකීම් තුල නේද? ඒතර ආදායම් ප්‍රකාශනයේ මූල තත්ත්ව ප්‍රකාශනයට අමතරව සටහනක් අපිට දාන්න වෙනවා මේ විදිහට භාවිත හිමිකම් සහිත වත්කම්. මෙතන භාවිත හිමිකම් සහිත වත්කම තමයි මෝටරට. ඒකට පිරිවැය ආරම්භක ශේෂය එකතු කිරීම අවසන් ශේෂය ගන්න වෙනවා. සමුච්චය ආරම්භක ශේෂය එකතු කිරීම අවසන් ශේෂය වන අවසාන ධාරණාවයි. මේ වගේ සරහනක් හදාගන්න භාවිත හිමිකම් සහිත වත්කම් දැන් කීපයක් තිබුණා මේ වගේ මෝටරට ඊළඟට යන්ත්‍ර ආදී වශයෙන් ගන්න පුළුවන් මේක මෝටරට පමණයි තියෙන්නේ හරි දැන් අපි ලෙජර් එකට වාර්තා කරන ලෙජර් ග්‍රම් තුලනය කරන ගමන්ම මූල ප්‍රකාශන සම්පූර්ණ කරමු මුලින්ම ලෙජර් ග්‍රම් තුලනය කරමු මෝටර් ග්‍රම් තුලනය කරන්න 23 ලක්ෂයක් තියෙනවා. ඉරගෙන ශේෂය 23 ලක්ෂය නේද? කල්බදු නැහිමි කිරිමත් තුලනය කරන්න. බැලපැත්ත එකතු බලන්න.
25,30,000 නේද? 25,30,000යි දෙක 10 එකක් ඇතුළේ 7යි 3යි 10 එකක් ඇතුළේ 2යි 9යි 1යි නේද? පහළට ගෙනා ශේෂය 19,23,200යි ඉහළට ගෙනා ශේෂය 19,23,200යි. හරි නේද? මේ අපි මුලදත්ත ප්‍රකාශන දාමු අදාළ විදිහට. ඊළඟට කල්බද පොලිය ගිනම මෙතනින් මාරු වෙනවා ආදායම් ප්‍රකාශනයට නේද? 2,30,000ක් මේක ආදායම් ප්‍රකාශනයට මේ වෙනස 2,30,000යි ගිනම ආදායම් ප්‍රකාශනය කියලා. එතන බර ආදායම් ප්‍රකාශනය හර කරන්න මූල්‍ය වේදම් තුල ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වේදම් කියලා තැන දාගන්න කල්බද පොලිය කියලා 2,30,000ක්. හරි. ඊළඟ ගිණුම මෝටර් ෂෙය ගිණුම මේකත් වියදමක් ආදායම් ප්‍රකාශනයට මාරු කරන්නට ඕනේ. ලක්ෂ 4ක් ආදායම් ප්‍රකාශනය එතන බැර ආදායම් ප්‍රකාශනයට දාගන්න බෙදහැරීමේ වියදම් තුල මෝටර් ෂෙය ලක්ෂ 4යි. හරිද? හරි. ඊළඟට රට සමුච්චිත ෂෙය තුලනය කරලා ගන්න පහළට ගෙනා ශේෂය ලක්ෂ 4යි ඉහළට ගෙනෙන ශේෂයත් ලක්ෂ 4යි. හරි නේද? හරි. දැන් අපි ඊළඟට දාමු මූලතත්ත්ව ප්‍රකාශනයේ මූල ප්‍රකාශන උද්දෘතයන් වල ඊළඟට පෙන්නමු. ආදායම් ප්‍රකාශනය තුළ පෙන්වුම් කළ යුතු වගේ පෙන්නන ඉවරයි. ජංගම නොවන වත්කම් වල මෝටර් වත්කම් පෙන්නන්නේ මෙහෙමයි. ධාරණගේ පෙන්නනවා. ධාරණගේ ගන්නට ඕනේ අර සටහනේ පිරිවැය වෙනම සමුච්චය වෙනම වාර්තා කරලා. අපි යමු සටහනට භාවිත හිමිකම් සහිත වත්කම් අපි දාන්නේ මෙතන ජංගම නොවන වත්කම් වල භාවිත හිමිකම් සහිත වත්කම් අතරේ වත්කම් ඒක සටහන දැන් සටහන් తీරවත් තිබුණා සටහන අංකේ දාලා මෙතන සටහන බලන්න කියලා කියනවා. හරි. සටහන අපි පෙන්වමු කර මේ විදිහට භාවිත හිමිකම් සහිත වත්කම් මෝටර් අත නේද? පිරිවැය මේක මුලින්ම කවද්ද වර්ෂේ පටන් ගන්නෙ? 2016 නේද? 2016 4ක නේද? ඔව් 2016 4ක. මෙහෙම දාගන්න සටහන තුළ මුලින්ම 2016 4.1 ශේෂය අවුරුදු මුල වත්කමේ අගය වසර පටන් ගන්නකොට වත්කමේ අගය කීයක් වුණාද? මෝටර් අතකින්ම තිබුණානේ කීයද? 23 ලක්ෂය නේද? අවුරුදු මුල වත්කමේ පිරිවැය 23 ලක්ෂයයි. ඊපස්සේ එකතු කිරීම මේ වසර තුල එකතු කිරීම නැහැ. ඒ නිසා අවුරුදු අග ශේෂයත් මේකයි. 2017 3.31 ශේෂය 23 ලක්ෂයමයි. අවුරුදු අග පිරිවැය මේ ගානමනේ 23 ලක්ෂය. සමුච්චිත ෂය 2016 4.1 ශේෂය අවුරුදු මුල ශේෂයත් තිබුණේ නැහැනේ. සමුච්චය වෙන් කිරීම කිරීම ඊට පස්සේ වාර්ෂික ෂය ලක්ෂ 4ක් තිබුණා නේද? එහෙනම් අවුරුදු අග ශේෂය වෙන්නේ මේකමයි. 2017 3.31 ශේෂය 4 ලක්ෂයයි. ඊළඟ ධාරණය කියන්නේ පිරිවැයෙන් ෂෙයාඩු කරන පිරිවැය 23 ලක්ෂය ෂෙය
6 ලක්ෂය අඩු කළාම ධාරණගේ කීයද රුපියල් 19 ලක්ෂයයි. වත්කමේ ධාරණගේ 2017 3.31 දිනට වත්කමේ ධාරණගේ කීයද 19 ලක්ෂයයි. පිරිවැයෙන් ෂය අඩු කළානේ. මේ 19 ලක්ෂය තමයි පෙන්වන්න ඕනේ. භාවිත හිමිකම් සහිත වත්කම්. උත්තරේ 19 ලක්ෂයයි. 19 ලක්ෂය ආවේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරලා. පැහැදිලි නේද? ඊළඟට වගකීම් කල්බදු වගකීම පෙන්වන්න ඕන. ඔබ දන්නවා ජංගම වගකීම් වල යායුතු කොටස ජංගම නොවන වගකීම් වල යායුතු කොටස නේද? මම ක්ලියර් නම් පහලින් පෙර වැඩ කියලා මෙහෙම 2017 3.31 කල්බදු නහිමියෝ කීයක් ඉන්නවද? කල්බදු නහිමියෝ ඔක්කොම කීයක් හිටියද බලන්න. කල්බදු නහිමි ශේෂය මේ තියෙන්නේ 19,23,200යි. 19,23,200යි. 23,200යි. දැන් මේකෙන් අපි වෙන් කර ගන්න ඕනේ ජංගම කොටස සහ ජංගම නොවන කොටස නේද? ජංගම කොටස වෙන්නේ මොකද්ද? ඉදිරි වර්ෂය තුල ගෙවිත යුතු ණය ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? මම කලින් අභ්‍යාස ගණනාවක් කළා පහුගිය එකකේ. කොහොමද හොයාගන්නේ? කල්බදු වාරිකයෙන් ඉදිරි වසරේ පොලිය අයින් කරන්නට ඕනේ නේද? ඒක කල්බදු වාරිකය කීයද? 6,06,800යි. ඍණ ඉදිරි වසරේ පොලිය. ඉදිරි වසරේ පොලිය කොච්චරද? අපි ලබන අවුරුද්දේ 6,06,800ක වාරිකයක් ගෙවනවා. ඉදිරි වසරේ පොලිය කීයද? පොලිය අනුපාතය 10%නේ. දැන් ඉදිරි වසරේ පොලිය වෙන්නේ නහිමි ශේෂයට 10%ක්. නහිමි ශේෂය තියෙනවා ලබන අවුරුද්ද ආරම්භයේ 19,23,200ක්. පොලිය කියන්නේ තේවන පාට පහට දාන්න පුළුවන් පෙළන්න පුළුවන් ඒක මෙහෙම මම මෙතන පෙන්නනම් ඔයාලට ඒක ඉදිරි වර්ෂයේ පොලිය 19,23,200ට 10%ක්. කියන්නේ 1,92,320යි නේ 1,92,320යි. අන්න ඒක තමයි මෙතන අඩු වෙන්න ඕනේ 1,92,320ක් අඩු වෙන්න ඕනේ. ඒතර ඉදිරි වසරේ ගෙවන වාරිකයේ තුල අඩංගු පොලිය අයින් කරන්න. අපි ගණනය කරලා බලමු ගණකයන්ත්‍රයක් ආධාරයෙන්. ඉදිරි වසරේ වාරිකය 6,06,800යි නේ. ඍණ ඉදිරි වසරේ පොලිය 1,92,320යි. 1,92,320ක්. 19,23,200ට 1,92,320ක්. අඩු කළාම උත්තරය එනවා 4,14,480යි. 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 මම නැවත පොඩක් එක ගන්නම්. හයලක්ෂ 6,800 ඍණ 1,92,320 1,92,320 උත්තරේ 4,14,480යි. හරි නේද? හරි. ඒ තමයි අපි ජංගම කොටස. ජංගම නොවන වගකීම් වෙන්නේ මොකද්ද? සම්පූර්ණ වගකීමෙන් ජංගම කොටස අයින් කරාම ඉතිරි ගන්න නේ. ඒත් මෙහෙම සම්පූර්ණ වගකීම වෙනවා 19,23,200ක් ඍණ 4,14,480යි. මේක අඩු කරන්න ඕනේ. එතන එනවා ජංගම නොවන වගකීම් ප්‍රමාණය. බලන්න කීයද කියලා ගණනය කරලා බලමු. ගණක යන්ත්‍රයක් ආධාරයෙන් 19,23,200 ඍණ 4,14,480. උත්තරය 15,08,720යි. 15,08,720යි. 15,08,720යි නේද? හරි. 15,08,720යි නේද? ඒ තමයි ජංගම වගකීම් ප්‍රමාණය නේද? හරි. දැන් අපි එහෙනම් දාගමු මෙහෙම
ජංගම නොවන වගකීම් අපි මෙහෙම ලියමු කල්බදු නහිමි 15,08,720යි. ඒ වගේම ජංගම වගකීම් වල දාගමු කල්බදු නහිමි කියලා. කල්බදු නහිමියෝ කීයද? 4,14,480යි. 4,14,480යි. මේ දෙක එකතුව සමාන වෙනවා කලබදු නහිමි ශේෂයට. නේ බලමු කීයද කියලා එක එනවද කියලා. ඔය දෙක එකතු වෙන්න බලන්න. 15,08,720 ධන 4,14,480 සමානයි 19,23,200. හරිනේ. කලබදු නහිමි ශේෂය කියන්නේ එතකොට බලන්න පුළුවන් ඒක එනවද කියලා. කලබදු නහිමි ශේෂය ඉතින් 19,23,200. පැහැදිලි නේද? හරි. දැන් ඔය විදිහට තමයි ප්‍රශ්නේ පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනේ. නැවත බලන්න මුලින් ඉඳන් පිළිතුරු අංක 1 අපෙන් ඉල්ල තිබුණ ජර්නල් සටහන් උන අපි ජර්නලේ වාර්තා කිරීම කළා. ජර්නල් සටහන් 4ක් ආවා. පිළිතුරු අංක 2 ලෙජර් ගිණුම් 5ක් ආවා. මෝටර් රථ ගිණුම් කලබදු නහිමි ගිණුම ඊට අමතරව කලබදු පොලී ගිණුම මෝටර් රථ ෂය ගිණුම ඊට අමතරව සමුච්චිත ෂය ගිණුම. ප්‍රශ්න තුන්වෙනි කොටස මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් සටහන් සමග මූල්‍ය ප්‍රකාශ උද්ෘතයන් වශයෙන් අපි පෙන්වමු කළා. ආදායම් ප්‍රකාශනය බෙදාහැර වියදම් රථෂය මූල්‍ය වියදම් කල්බදු පොලී. දැන් ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ජංගම නොවන වත්කම් භාවිත හිමිකම් සහිත වත්කම් කියලා අපි ලියන්නේ. ඒකේ විස්තර සටහන වල පෙන්නනවා. 19 ලක්ෂය ආපෝ ආකාර අපි සටහන් වල පෙන්නුවා. පිරිවැය වත්කම තමයි මෝටර් රථ පිරිවැය අවුරුදු මුළු ශේෂය කියන්නේ වසරේ එකතු කර ප්‍රමාණය. ඊට පස්සේ එකතු කිරීම විශේෂ එකතු කිරීමක් නැහැ. මෙතන වට පුළුවන් මුළු ශේෂය ඉලක්ක ගාලා එකතු කිරීමට දාන්න පුළුවන්. ඒ කියන්නේ දෙකම අවුරුදු මුළු සිදු වුණේ. අවුරුදු අග ශේෂය 23 ලක්ෂයයි. සමුචිත ශේෂය අවුරුදු මුළු ශේෂයක් තිබුණේ නැහැ. වාර්ෂික ශේෂය ලක්ෂ 4යි එකතුව ලක්ෂ 4යි. ඒතර 23 ලක්ෂයෙන් ලක්ෂ 4ක් අඩු කළාම 19 ලක්ෂයයි ධාරණගේ වත්කම නේද? ඊළඟට අපි පෙන්නවා ජංගම නොවන වගකීම් වල කල්බදු නහිමියෝ දක්වන ආකාර ජංගම නොවන වගකීම් සහ ජංග වගකීම්. කල්බදු නහිමි ශේෂය කොටස් දෙකකට කැඩෙනවා. ඉදිරි වර්ෂය තුල ගෙවිය යුතු නහිමි ශේෂය ජංග වගකීම්. ඉදිරි වසරෙන් පසුව ගෙවිය යුතු නහිමි ශේෂය ජංගම නොවන වගකීම්. අපි සටහන එකක් පෙන්නවා භාවිත වත්කම් භාවිත හිමිකම් සහිත වත්කම අගේ හැදුණු ආකාරය. තව සමාගම වල තව සටහනක් පෙන්වන්න පුළුවන් අපිට බදු පෙර ලාභය ගණනය කිරීම අඩු කළ වියදම් අතර මෝටර් රථ ඡය කල්බදු පොලිය අනාවරණය කළ යුතුයි. මෙතනදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ඔය ප්‍රශ්නෙට පිළිතුරු සම්පූර්ණ වෙන්නේ. ඔය අභ්‍යාසත් එක්කම එහෙනම් අපි කල්බදු ප්‍රමිතිය අවසන් කරනවා. අපි ඊළඟ පාඩම් මේකකය තුලින් තවත් ප්‍රමිතියක් අපි අධ්‍යයනය කරනවා. ඒ තමයි LK 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතිය අපි ඊළඟ පාඩම් ඒකකය තුලින් සාකච්ඡා කරමු.